නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඒ සමගම අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම අවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ සම්බන්ධව අංක 9 ඉහළ හල්මිල්ලෑව එප්පාවල යන ලිපිනේ පදිංචි පින්වත් සමාධි නිසංසලා ස්වර්ණමාලී මාරසිංහ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. නැවත වතාවක් අපි මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සීල දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අදත් අපි මේ උතුම් ධර්ම දේශනා මාලාවේ සුන්දර භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් විදහා දක්වන ලස්සන දහම් පරයයක් තමයි ශ්‍රවණය කරන්නේ. මහත්මයා, අපි මේ ඉපදිලා සිටින ලෝකයේ අපි නිරන්තරයෙන් මහන්සි ගන්නේ අස්වැසිල්ලක් නැති ලෝකෙන් අස්වැසිල්ලක් සෙවීමක්. අස්වැසිල්ලක් කියලා කියන්නේ කවදාවත් මේ සැනසෙල්ලක් හොයන්න බැරි ලෝකයෙන් සැනසෙල්ලක් හොයනවා. ස්ථිර වූ සදාකාලික දෙයක් ලබන්න බැරි ලෝකකින් ස්ථිර සදාකාලික දෙයක් හොයනවා අපි. ස්ථිර සදාකාලික සතුටක් හොයන්න බැරි ලෝකකින් නැති ලෝකකින් අපි ස්ථිර සදාකාලික සතුටක් හොයනවා අපි. එතකොට බුද්ධිමත් නුවණ තියෙන බුදු කෙනෙක්ගේ ධර්මය අහපු යම් ශ්‍රාවකයෙක් ඇද්ද? එතකොට මේ ශ්‍රාවකයාට නුවණ මාත්‍රයක් තියෙනවා නම් ඇත්තටම අවබෝධ වෙනවා මේ ලෝකේ නිත්‍ය වශයෙන් ගන්න, ස්ථිර වශයෙන් ගන්න, සදාකාලික සැනසීමක් උපද්දලා දෙන දෙයක් මේ ලෝකේ තියනවද කියලා. විමසා 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 බැලුවොත් ඒ කෙනාට අන්තිමට එන එක තැනයි තියෙන්නේ. ස්ථිර දෙයක්, සදාකාලික දෙයක්, අස්වැසිලි සහිත දෙයක් මේ ලෝකේ නෑ කියන කාරණේ. ඒතර මේ කාරණේ ඉස්මතු කරපු ලස්සන දේශනාවක් තමයි අද අපි සාකච්ඡාවට ගන්නේ. හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන් වහන්සේලාට මේ විවිධ උපමා අරගනිමින් මේ දේශනාව මේ ඉතන ළඟ වැටලා තිබිච්ච ගොම පිටක් අතට අරගෙන වේලිච්ච ගොම පිටක් භික්ෂුන් වහන්සේට එක පෙන්නලා හරි ආශ්චර්යයි නේද? අපිට ඒක හිතා ගන්න බෑනේ. ඒ වගේ බිම වැටලා තියෙන පුංචි වේලිච්ච දෙයක් අරගෙන ශ්‍රාවක සංඝරත්නයටත් දෙව් මිනිස් ලෝකයාටත් ප්‍රඥා මාත්‍රයක් උපදන්න විශාල මහන්සියක් ගන්නවා. එහෙමයි. අඩුගානේ මේ ධර්මයේ ශ්‍රවණය කර කර ඉන්න ඔබ හිත තුල මේ දහම් පරයය තුලින් ඒ සසරේ අනිත්‍ය බව, අස්තිර බව, අස්වැසිලි රහිත බව තමන්ට පොඩ්ඩක් හරි හිතට යනව නම්, වැටහීමක් උපදිනව නම් ඒ උපදින සිත එක සිතක් මහත්තයා. ඒක සිතක්. ඒ සිත සසරේ තමන්ට බොහෝ කලක් යහපත පිණිස පවතිනවාමයි. එහෙමයි ස්වාමී. බුදුරජාණන් දේශනා කරන අඩු ගානේ
මේ තථාගත රහත් සම්බුදුරජාණන් වහන්සේ වදාහරන මේ ධර්මයේ මුල් කරගෙන යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලේ කුසල මාත්‍රයක් උපදිනවා නම් බොහෝ කලක් යහපත පිණිස පවතිනවා කියලා. එහෙමයි ස්වාමීනි. බොහෝ කලක් යහපත පිණිස පවතිනවා කියලා. ඉතින් මේ ධර්ම දේශනාවට උපකාර කරන පිරිසට හිත හිතා සතුට වෙන්න පුළුවන් විශේෂ කාරණාවක් ඒක එන. එහෙමයි. එහෙනම් මේ විශාල පිරිසකගේ චිත්තසංතානය තුල දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතෙර කරවන යම් බණ පදයක් කියවලා තව කෙනෙක්ගේ චිත්තසංතානය තුල මේ සසරට බඳින හැමතිස්සෙම බැමි හැදි තියෙන අපේ හිත තුල. එහෙමයි ස්වාමීනි. සසරට බඳින බැමි හැමතිස්සෙම මේ ආධ්‍යාත්මික හිතේ හැදි තියෙනවා. ඉවන් සිතක යම් කිසි කෙනෙකුගේ පරිවර්තනයක් වෙනවනම් මොන වගේ පරිවර්තනයක්ද? සසරට නොයැලෙන පරිවර්තනයක්. සසරට විරාගයක් ඇති වෙන පරිවර්තනයක්. සසර පිළිබඳ අවබෝධයක් ඇති කර දෙන පරිවර්තනයක් මොහොතකට ඇති වෙනවා නම් ආන්ගේ මොහොත සසරේ කවදා හරි දවසක විශේෂගාමී කරන්න හේතුනවා කියලා. ස්වාමීනි හරි ආශ්චර්යයක්. දැන් අර ඔබ වහන්සේ කලින් අපිට පහදලා දුන්නා වගේ මේ සැනසීමම හොයනවා එක දේවල් කරනවා එකින් එකට පැටලිලා යනවා කිසිම අත්‍යසිල්ලක් නැහැ. මේ ජීවිතේ ප්‍රායෝගික අත්දැකීම අපි හැමදෙනාගේ. අනිත්‍ය ලෝකයකින් අපි අස්වැසෙන් යන්නේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නේද? ඉතින් ස්ථිර දෙයකින් නෙවෙයිනේ අපි අස්වැසිල්ලක් හොයන්නේ. එහෙයි සම්. අපි දුක අපි පොදු නිකන් පුංචි උදාහරණයක් ගමුකෝ අපි දුක දැන් ඔන්න අපි ලස්සන ඇඳුමක් දකිනවා. එහෙමයි. ලස්සන ඇඳුමක් දකිනවා. දකිද්දිම අපිට කවදාවත් ඔකේ ආස්වාදනීය බව හිතට එනවා. මිසක ඔකේ අනිත්‍ය ස්වභාවයක් ගැන හිතෙන්නේ නැහනේ. එහෙමයි සම්. ගන්නකොට ගන්න කොහොමද අපි ඒක? සමහර ගෙදරත් එක රණ්ඩු කරගන්න ඕන රණ්ඩු කරගන්නවා. සමහර ළමයි ඉන්නේ. එහෙමයි සම්. ඊට පස්සේ සමහරලාට ඒක ගන්න සමහර හොරකම් කරන්න වෙනවා. හොරකම් කරන දෙමාපියන්ගේ සල්ලි සමහර විට. එච්චර උඩර වැටි දාලා අරගෙන ඊට පස්සේ සතියයි දෙක ඒක අගේ ඉවරයිනේ මහත්තයා. එහෙමයි. මිනිස්සු හරිම අසරණයි අසරණයින් එහෙමයි සම්. මානසිකව. එහෙයි. ඉතින් ඒ වගේ හරි ලස්සන කරුණක් ඉස්මතු කළ දෙනවා මෙතනදී. ඒ දවසක් භාග්‍යතුන් වහන්සේ තැවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සර්වඥයන් වහන්සේ ගාවට එනවා. එහෙමයි. ඇවිල්ලා අහන ලස්සන ප්‍රශ්නයක් අහනවා මාත් තරුණ භික්ෂුව. එහෙමයි ස්වාමීනි. බලන්න අද මේ තරුණයගේ හිතවල මේ වගේ හිතවිලි උපදිනවා කියන එක නම් මට නම් හිතා ගන්න බෑ ඒක. එහෙමයි. අත්තිනුකෝ බන්තේ කිංච රූපං යං රූපං නිච්ඡං දුවන් සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමං තතේව ටස්සති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් රූපයක් නිට්ටය නම් ස්ථීර නම් සනාතන නම් ඒ වගේ වෙනස් නොවන ස්වභාවයෙන් යුක්ත නම් ඒ සනාතන දෙයක් වශයෙන් පවතින යම්බඳු රූපයක් තියෙනවා නම් මේ ලෝකේ තියෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමී. රූපය කියලා මෙතන අදහස් කරන්නේ මහත්තයා දැන් බලන්න මේ අපිට ලැබිලා තියෙන මේ රූපේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය යටතේ යම් රූපයක් ගැන විග්‍රහ කරනවා නම් රූපේ ගැන විග්‍රහ කරද්දී කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු යම් රූපයක් ඇද්ද කියන වචනේ තමයි විස්තර කරන්නේ. එහෙමයි ස්වාමී. ඒතර හැමතිස්සෙම මේ රූපේ කියන කතාව තේරුම් ගන්න ඕන රූපේ පංච උපාදානස්කන්ධේ රූපේ කිව්ව ගමම්ම යාට සිත් පහළ වෙන්න ඕනේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු. සතර මහා ධාතු මොනවද? කේස්, ලෝම, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මිදුළු. ඒතර අපිට තේරෙනවා අපේ රූපයක් ගැන කතා කරන්නේ. ඒතර අහනවා එහෙනම් මේ කේස්, ලෝම, නියපොතු, දත්, හම, මස්, නහර වලින් හැදිච්ච නිත්‍ය වූ රූපයක් මේ ලෝකේ තියෙනවද? ස්ථිර වූ රූපයක් පවතිනවද මේ ලෝකේ? අස්වැසිලි සහිත රූපයක් පවතිනවද? අස්වැසිලි සහිත කියලා කියන්නේ ඒක දිහා බලද්දි හැමදාම ඇති වෙන සතුටක් නැහැ. එහෙමයි ස්වාමී. නොවෙනස් වෙන සතුටක් ඇති වෙනවා. ඒතර එහෙම රූපයක් තියෙනවද කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නත්තිකෝ බික්කෝ කිංචි රූපං නිච්ඡන් දුවන් සස්සතං අවිපරිණාම ධම්මා. පින්වත් භික්ෂුව මේ ලෝකේ එහෙම රූපයක් නැහැ කියනවා. එහෙමයි. වෙනස් නොවන හැමදාම ඒක දිහා බලන් සතුටක් උපදින වෙනස් නොවන ස්වභාවයටපත් වෙන නිත්‍ය වූ ස්ථිර වූ සදාකාලික ස්වභාවයෙන් රූපයක් මේ ලෝකේ නැහැ කියනවා.
එනතුන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේ උත්තරයක් ඒ වගේ අවස්ථාවක දේශනා කරන්නේ. ඒතර මනුස්ස ලෝකෙත් එහෙම රූපයක් නැහැ, සතර පායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ, කොහෙවත් නැහැ. එහෙනම් එවන් දහමක් දේශනා කරන මෙවන් ලෝකෙක දෘෂ්ටි සහගත සමහර ආගමික මතවාද එනවා. එහෙනම් ਸਰව බලධාරී දෙවියෙක් ඉන්නවා කියලා. නැද්ද? ඒතර ਸਰව බලධාරී දෙවියා කියන එකෙන් අදහස් වෙන්නේ මහත්තයා ස්ථිර රූපයක් තියෙනවා කියන එකනේ. සදාකාලික රූපයක් තියෙනවා කියන එකනේ. වෙනස් නොවන රූපයක් පවතිනවා කියන යම් තැනක ඔහු ඇද්ද එතනින් චුත වෙන්නේ නැහැ. එහෙම රූපයක් නෑ මේ ලෝකේ. හැබැයි ඔය ආගමික මතවාදයන් තුල හිරවිච්ච පිරිස තමයි මේ ලෝකෙ වැඩි. ඒතර එහෙම අදහස් ඉන්නේ දැන් බෞද්ධයයි කියා ගන්නා සමහර අය පවා යම් යම් තැන් තැන් වලට ගිහිල්ලි වෙලා එතකොට ගිහිල්ලා යදිනවනේ කට්ටිය. යදිනවනේ. යදලා ඉල්ලන්නේ කාගෙරි එක්කෙනෙකුට පූජාවන් පවත්වලා ඉල්ලා සිටිනවා අනේ අපේ රූප වෙනස් නොවි පවත්වන්න. දැන් අසනීප වෙනකොට ගිහින් ඉල්ලන්නේ ඒක. ඒතර අසනීප වෙනකොට ගිහින් ඉල්ලනවා කියලා කියන්නේ නින ස්ථිර වූ රූපයක ඉල්ලන්නේ. ස්ථිර වූ පඨවි ධාතුවක් ඉල්ලනවා. ස්ථිර වූ ආපෝ ධාතුවක් ඉල්ලනවා. ස්ථිර වූ තේජෝ ධාතුවක් ඉල්ලනවා. ස්ථිර වූ වායෝ ධාතුවක් ඉල්ලනවා. ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. තව සරල විදිහට කියනවා ස්ථිර වූ කෙස් ඉල්ලනවා. ඉදෙන්නේ නැති කෙස් ලබන්න ඉල්ලන්න පුළුවන්ද මේ ලෝකෙන්? රැලි වැටෙන්නේ නැති හමක් ඉල්ලන්න පුළුවන්ද මේ ලෝකෙන්? වැටෙන්නේ නැති දත් ඉල්ලන්න පුළුවන්ද මේ ලෝකෙන්? වැහැරෙන්නේ නැති මස් ඉල්ලන්න පුළුවන්ද මේ ලෝකෙන්? බිඳෙන්නේ නැති කැඩෙන්නේ නැති ඇට ඉල්ලන්න පුළුවන්ද මේ ලෝකෙන්? ඒතර මේ එන ලෙඩ නැති කයක් ඉල්ලනවා කියලා කියන්නේ ඒක නේද ඉල්ලන්නේ? එහෙමයි ස්වාමීන්. එහෙනම් මේ තැන් තැන් වලට ගිහිල්ලා පළතුරු වට්ටි තියලා සල්ලි දීලා එක දේවල් කරලා යාඥා කරලා මේ මොකද මේ ඉල්ලන්නේ? එහෙනම් ස්ථිර වූ කේස් ලෝම් නියපොතු දත් හම මස් නහර ඇට මිදුළු. එහෙමයි. ඊළඟට වෙනස් වෙන්නේ නැති පිත්ත සෙම සැරව. එහෙම නේද? එහෙමයි ස්වාමීන්. ඒතර එහෙනම් මිලේ ධාතු වෙනස් වෙන්නේ නැති, දහඩිය වෙනස් වෙන්නේ නැති, එහෙනම් දහඩිය ගලන්නේ නැති. ඒතර එහෙම එකක් නේද මේ ලෙඩ වෙන්නේ නැති රූපයක් ඉල්ලනවා කියලා ඉල්ලන්නේ? එහෙමයි. ඒතර ලබන්න පුළුවන්ද මේ ලෝකේ? ලබන්න බෑනේ. ඇයි? ඒ පවතින ආහාර ප්‍රත්‍ය. එහෙමයි ස්වාමීන්. දැන් බලන්න සමහර කෑම ගත්තට පස්සේ බිබිලි මතුවෙන්නේ නැති ශරීරේ ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ. සමහර ආහාර ගන්නකොට ලේවල සීනි වැඩි වෙන්නේ නැද්ද? එහෙමයි. කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ නැද්ද? ඉතින් මේ වගේ වෙනස්කම් වෙනවනේ. ඒක අපිට සාමාන්‍ය ප්‍රකට මේ යුගයේ මේ නවීන විද්‍යාව යටතේ පවා කතා කරන දේවල්නේ. එහෙමයි. ඒ කුමක් නිසාද? ඒ පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආස්වාසය ප්‍රස්වාසය බව කියලා කියන්නේ මහත්මයා මේ ශරීරයට ආහාරය. එන අහිතකර අපි දෙයක් පරිසරයක් තුල ඉඳගෙන අපි ආස්වාස ප්‍රස්වාස කළ මිල්ලෝගේ මිනිස්සයා අසනීපවටපත් වෙන්නේ නැද්ද? දැන් බලන්න සමේ අපේ ගොඩාක් ඉන්නව දඹදිව යනවා කට්ටිය. දඹදිව ගිහිල්ලා මේ පරිසරයට වැටිච්ච ගමන් සමහරට කැස්ස එනවා හිම්බිරිසාව වෙනවා. එහෙමයි ස්වාමීන්. ඒක වෙන්නේ ආස්වාස ප්‍රස්වාස ආරා. එනකින් මේ ශරීරය වෙනස් වෙනවා. එතන බුදුරජාණන් දේශනා කළා නම් මේ ලෝක ස්ථිර වූ නිට්ටය වූ රූපයක් මේ ලෝකේ දකින්න බෑ කියලා පින්වත් භික්ෂුව. එහෙමයි. දැන් බලන්න භික්ෂුන් වහන්සේලා ඒව අහලා හොඳට කල්පනා කරනවා ඇත්තනේ ඉන්න. එහෙනම් දිව්‍ය ලෝකේ දිව්‍යයන් අතරත් ස්ථිර වූ රූපයක් නැහැ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් අතරත් ස්ථිර වූ රූපයක් නැහැ. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් අතරත් ස්ථිර වූ රූපයක් නැහැ. සතර පායේ සත්තු අතරත් ස්ථිර වූ රූපයක් නැහැ. එහෙනම් අනිත්‍ය වූ අස්ථිර වූ අස්වැසිල්ලක් ලබන්න බැරි රූපයක් වෙනුවෙන් නේද මේ සත්‍යය අරුබුද හදාගන්නේ. එහෙමයි ස්වාමීන්. මේ ලෝකෙම සමහර තරුණ කොල්ලෝ කෙල්ලෝ ගහගන්නේ නැද්ද මහත්තයා? එහෙමයි. ඈ? තරුණ කොල්ලෝ කෙල්ලෝ සමහර කොල්ලෝ මිනි මරා ගන්න කෙල්ලෙක් වෙනුයි. එහෙමයි. හයියෝ අර තරුණ ජී කොල්ලෝද කියලා හිතන සමහරලාට. එන්නේ ස්ත්‍රී පරාණයක් වෙනුවෙන් ගහගන්නවා කියන මට්ටමටපත් වෙනවා කියන්නේ. ස්ත්‍රී පරාණයක් වෙනුවෙන් වසබනවා කියන එක. ස්ත්‍රී පරාණයක් වෙනුවෙන් මේ කෝච්චියට බෙල්ල තියාගන්නවා කියන එක. කොච්චරද උඩ පුරුෂ කයක් තිබුණාට අඥාන හිතක් තියෙන ස්ත්‍රී හිතක් තිබිලා තියෙනවා එතකොට. නැද්ද? ඒ වගේ බොළඳ මේ හිතක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ ලෝකේ අද එතෙන්ටපත් වෙලා ඉවරයි. එහෙමයි. දැන් අපි තරුණ කාලේට වඩා අද මේ පිරිමේක ළමයි ගත්තොත් එහෙම පහත්පසින් 90%ක්ම බොළඳයි. ඒ වගේ ප්‍රශ්න දරා ගන්න බෑ. එහෙමයි.
සමහර මේ තරුණ කොල්ලෝ කසාද බැඳලා ඊට පස්සේ අර්බුද ඕන්න. එහෙමයි. ඔන්නෝල්ල වැඩටකින් එන පරක් වුණත් අර්බුද. වෙන මනුස්සෙක් කතා කළත් අර්බුද. සමහර නෝල්ලත් එහෙමයි. කොල්ලා වෙන කෙල්ලෙකුත් එක්ක කතා කළොත් එහෙම කෙල්ලට අර්බුද. කුමක් වෙනුවෙන්ද තුන් මේ ගහගන්නේ? අස්තිර වූ අනිත්‍ය වූ වෙනස් වෙලා යන එහෙමයි. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි රූපයක් වෙනුවෙන්. එහෙමයි ස්වාමීනි. වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයිනේ. එහෙයි. එහෙනම් මේ හිතේ දුර්වලතාවයක් තියෙනවා. මොකද්ද? රූපෙට හිත බැඳෙනවා. මොන රූපෙටද? තමායය සලකන රූපෙටත් බැඳෙනවා. බාහිරය සලකන රූපෙට බැඳෙනවා. බැඳුනට පස්සේ තමයි ඊටු අර්බුද ටික ඔක්කොම හටගන්නේ. එහෙමයි. දෙමව්පියන්ට විරුද්ධ වෙනවා, සහෝදරයොත් එක්ක ගහ ගන්නවා, මරා ගන්නවා. ඊට පස්සේ නෝන මහත්තයත් එක්ක ගහ ගන්නවා, මහත්තයා නෝනත් එක්ක ගහ ගන්නවා. විවිධාකාර අර්බුද. එහෙමයි. කුමක් නිසාද මේ රූපය නිට්ටයයි, ස්ථිරයි, සනාතන රැකවරණයක් මේකෙන් තියෙනවා කියලා හිත තුල හටගත්තා වූ අවිද්‍යා සහගත සිතුවිල්ලක් නිසා. ඒකට කියන් තියෙන වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඒ වචන තමයි මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යා සහගතව හිතේ ඇතිවන සිතුවිල්ලක් නේ ඔක. එහෙමයි ස්වාමීනි. කොහොමද හිතේ ඇතිවන සිතුවිල්ල මේ රූපේ නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි. දැක්ක ගමන් හිතව අහුණා. සමහර තරුණ ළමයි කොච්චර අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්නවා තරුණ ඒ කාලේ. නැද්ද? එහෙමයි. දැන් මහත්තයා මේ දැන් ඒ කාලේ නම් අපේ තරුණ කාලේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් මට්ටම ඕ ලෙවල් මට්ටම වගේ. එහෙමයි. දැන් අද ඉන්න මේ බටුවට වගේ පුංචි කොල්ල කෙල්ල. එහෙයි. අධ්‍යාපනය සම්පූර්ණ විනාශ කරගෙන ඉවරයි. ඒතකොට දෙමව්පියෝ දුක් මහන්සිලා හරි හම්බ කරගන්න ධනය හරියට නිකන් ගඟට ඉනි කැපුවා වගේ ඒකට. එහෙමයි. කුමක් වෙනුවෙන් මේ විනාශ වෙලාද? අස්තිර වූ සදාකාලික නැති සනාතන නැති අස්සසිලි රහිත අසසන්න බෑනේ කවදාවත් රූපයකින්. එහෙමයි ස්වාමීනි. මේ පොඩි වෙලාවක් ඉන්නකොට බඩගින්න, තව ටිකක් වෙලාවක් ඉන්නකොට පිපාසය, තව ටිකක් වෙලාවක් ඉන්නකොට ඔන්න තව වෙන ප්‍රශ්නයක්. නැද්ද? එහෙමයි ස්වාමීනි. හැම තිස්සෙම මේ රූපේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ස්වාමීනි රූපේ දුටු මනතින්ම ආස්වාදයෙන් බැඳී යන එකමයි මේ සිද්ධ වෙන්නේ මේ ආකාර වශයෙන් නුවණින්. ඒක තමයි අවිද්‍යා සහගත සිතක ස්වභාවය. එහෙමයි ස්වාමීනි. අවිද්‍යා සහගත සිතක ස්වභාවය. එහෙයි. ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් විඳීමක් නිට්ටය නම්, ස්ථීර නම්, සනාතන නම්, නොවෙනස්වන අස්වභාවයෙන් යුක්ත නම් ස්වාමීනි ඒ වගේ යම් විඳීමක් තියෙනවද මේ ලෝකේ කියලා අහුවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා නෑ භික්ෂුව. නෑ භික්ෂුව එහෙම විඳීමකුත් නෑ කිව්වා. එහෙමයි. ඒ කියන්නේ මේ අපේ විඳීම කියන එක එතකොට අපිට තේරෙනවා මේ හටගන්නේ මහත්තයා හැමතිස්සෙම ඇහැ ප්‍රත්‍යයෙන් තමයි සතුට කියන එක හටගන්නේ. දුක හටගන්නේත් ඇහැ ප්‍රත්‍යයෙන්. එහෙමයි. උපේක්ෂාව කියන එක හටගන්නේත් ඇහැ ප්‍රත්‍යයෙන්. එතකොට මේ විඳීම් කියන එක තුන් ආකාරකින් පවතිනවා. සැප, දුක, උපේක්ෂා. එහෙමයි. ওই විඳීම් තුනෙන් තොර බැහැර විඳීමක් නෑ මේ ලෝකේ. ඒක බුදු කෙනෙක් දකින දෙයක්. එහෙමයි. ඒතර මේ ආධ්‍යාත්මික ජීවිතේට කොච්චර අපිට හිතා ගන්න බෑ මහත්තයා. බාහිර ලෝකයේ දිහා බලබලා බාහිර ලෝකයෙන් සතුටක් හොයා බාහිර ලෝකයෙන් වින්දනයක් හොයා බාහිර ලෝකයෙන් රැකවරණයක් හොයන ලෝකේ එකම එක අසහාය වූ ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ දෙව් මිනිස් ලෝකයට අනුකම්පා සහගත වූ එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. ඒ සියල්ල අතහැරලා දාලා වෙන දෙයක් දිහා බලන කුමක්ද? ආධ්‍යාත්මික ලෝකයේ දිහා බලන. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මික ලෝකයේ දිහා බලන. ආධ්‍යාත්මික රූපේ දිහා බලන. ආධ්‍යාත්මික විඳීම් දිහා බලන. ආධ්‍යාත්මික හඳුනා ගන්න දිහා දේවල් බලන. ආධ්‍යාත්මික සංස්කාර චේතනාව දිහා බලන. ආධ්‍යාත්මික දැනගන්න දේවල් දිහා විඥාන දිහා බලමින් මේ ලෝකේ යථාර්ථය අත්විඳිමින් දෙව් මිනිස් ලෝකයාටත් ඒ යථාර්ථයේ පිළිසරණ ඒ උතුම් ප්‍රඥාලෝකෙන් දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙත් සංසිඳවන සැපයට පත් කරවන උදාර බවට පත් කරවන ශ්‍රේෂ්ඨ බවට පත් කරවන ඒ ධහම දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කළා ඒතර මේ ලෝකේ
පින්වත් භික්ෂුව අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් යැදලවත් ප්‍රාර්ථනා කළවත් ස්ථිරව ලබන්න පුළුවන් සතුටක් නැහැ කියලා කිව්වා. ස්ථිරව පිහිටන දුකකුත් නැහැ කිව්වා. ස්ථිරව පිහිටන උපේක්ෂාවකුත් නැහැ කිව්වා. බලන්නකො අපේ ජීවිතවලට එතකොට මේ ස්වභාවය අපිට සතුටක් ඇති වුණාට පස්සේ අපි මුලා වෙලා ඉන්නේ අපි. එහෙමයි. නැද්ද? එහෙමයි. සතුටක් ඇති වුණාට පස්සේ අපි මුලා වෙලා මුසපත් වෙලා එහෙම ඉන්නේ ඇයි අපි? ඒක ස්ථිරයි, සදාකාලිකයි, නිට්ටයයි කියන ස්වභාවයත් එක්කනේ. එහෙමයි ස්වාමී. එතකොට බලන්න එහෙම අපි පත් වෙලා වාසය කරනකොට හදිසි වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා ඊට පස්සේ. සමහරවිට බලන්න දැන් දරුවෝ නිසා දරුවෝ පුංචි කාලේ ගත්තොත් එහෙම දරුවෝ පුංචි කාලේ හරි හුරුතක්. අපේ ඇඟේ දැවටෙනවා, තොඳුල් බස් කියනවා, හැම රහසක්ම කියනවා, අවංකයි. එතකොට නිකන් ආස නැද්ද? සතුටක්මයි තියෙන්නේ. සතුටක්මයි තියෙන්නේ එතකොට ඒ කෙනාට. ළමයා ටික ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? පරිසරයට එකතු වෙනවා. අර අම්මගෙන් තාත්තගෙන් සතුටු වෙ හිටපු ළමයා ඊට පස්සේ පොඩි පොඩි කෙලිසෙල්ලම් වලින් සතුටු වෙ හිටපු ළමයා කෝම් පිටුව ගහ සතුටු වෙ හිටපු ළමයා කාමෙත් එක්ක එකතු වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. අද ඉච්චර ඕනේ ටෙලිෆෝන් එක දුන්න ගමන් ළමයි අතුරු දාන්නේ මාත්‍ය. එහෙමයි. ළමයි ලෝක දෙමව්පියන්ට මොනවදක දන්නේ නැහැ. තේරුණා නේද? ළමයි කාමරාසේ තනි වෙලා මොබයිල් ෆෝන් ඔස්සේ. අද එහෙමයි තියෙන්නේ. ඒතර දෙමව්පිය කුස්සිය වල තනි වෙලා. එහෙමයි. තාත්තල්ලන් කුඹුරු වල තනි වෙලා. ව්‍යාපාරවල තනි වෙලා. රැකී රක්ෂාවල තනි වෙලා නැද්ද එහෙම එකක්? එහෙමයි. ඒතර බලනකොට දෙමව්පියෝ ඊට පස්සේ අර දැන් ඊට පස්සේ දැන් දරුවන්ට යාළුවෝ ලැබිලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලෝකවල දෙමව්පියන්ට hina වෙන්නවත් කෙනෙක් නැහැ. කතා කරන්නවත් කෙනෙක් නැහැ. දැන්ගේ දෙවට හැකිය තමන්ගේ ජීවිතේට වෙන හැම දෙයක්ම කියා හිටපු ළමයි දැන් හැමදේම හංගනවා. හිතේ සතුටක් දහට ගන්න දුකක්ද? දුකක්. එහෙනම් අර සතුට කුමක් බවද දැන් පෙරලා තියෙන්නේ? දුකක් බවට පෙරලා. එහෙමයි. ශෝකයක් බවට පෙරලා. දැන් ළමයි විවාහ වුණාට පස්සේ ගෙවල් වල වයසක දෙමව්පියෝ තනි වෙලා අර මුල්ලේ මේ මුල්ලේ ගස් යටයි. එහෙමයි. ගියක් ගානේ ඉස්පිරිතාලයි නැද්ද? එහෙමයි ස්වාමී. අර ළමයි කොහෙද දන්නේ? සමහර ළමයි පිටරට. එහෙමයි. සමහර ළමයි කොළඹට ඇවිල්ලා. දෙමව්පියෝ හරි ගම්බද. එහෙමයි. සමහරලාට කොළඹට ආපු දෙමව්පියන්ගේ ළමයි රට. එහෙමයි ස්වාමී. අන්තිමට සමහර විට නෝනයි මහත්තයත් කෙස් වටලු පටලවගෙන හිටිය නම් තරුණ කාලේ අන්තිමට අම්මා විතරයි තාත්තා විතරයි. කවුරුවක්වත් නැහැ. එහෙමයි ස්වාමී. අන්තිමට සතුට කුමක් බවටද දැන් පෙරලා තියෙන්නේ? දුකක් බවට පෙරලා. එහෙනම් ස්ථිර වූ සදාතනික වූ සැපයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. සමහරට තමන්ම හදපු ගෙදර තමන්ම රජෙක් වගේ හිටපු ගෙදර තමන් ගෙදර සේවකයෙක් බවට පත් වෙලා සතුටක් තියෙන්නේ. එහෙමයි. දුකක් තියෙන්නේ. සමහරලාට තමන්ම හදපු ගෙදර තමන්ට සේවකයෝ වෙලා ඉන්න වෙලා ළමයින්ට බැල මෙහෙවරකම් කර කර. සමහරට ගෙවල් දිහා බලද්දි ගරා වැටිලා. සමහරට වාහන සමහරලාට ගරා වැටිලා. දිරා ගිහිල්ලා. කෙටි තමන්ගේ ජීවිත කාලය තුලම මේ සේරම අපිට අත්විඳින තියෙනවා ඇති. අත්විඳින තියෙනවා. මහලෝ කාලයක් නැහැ. දැන් බලන්න තරුණ ළමයෙක් ගත්තත් මහත්තයා අධ්‍යාපනය ලැබලා ඉවරනකොට සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර. එහෙමයි. එයා විවාහ වෙලා එයාගේ ජීවිතේ පටන් ගන්නකොට අවුරුදු 30යි. එතකොට ඔන්න ළමයෙක් හදාගෙන බලනකොට අවුරුදු 50කට මොනාක වෙලා. එහෙමයි ස්වාමී. නේද? ඒක ළමයි අවුරුදු 20 වෙනකොට ළමයි ළඟ ගොල. පුදුම මුලා කිරීමක්. පුදුම මුලා කිරීමක් තියෙන්නේ. ඊට පස්සේ පිනක්වත් කරගෙන නැත්තම් බණහල පුරුදු වෙලා නැත්තම් සීල් රැකලා පුරුදු වෙලා නැත්තම් ලෞතුරු දෙයකට හිත හදාගෙන නැත්තම් නිරාමිෂ දෙයකට හිත හදාගෙන නැත්තම් ලීසි නෑ අවුරුදු 50 පයින්කොට නිරාමිෂ දෙයක හිත පිටව ගන්න. ඒකනේ ගොඩාක් බණ කිව්වට ගොඩාක් ඔය මම දැකලා තියෙනවා ධර්මශාලාවල උපාසකම්මලා අධිපැත්ති බිත්ති දෙකේ තමයි කට්ටිය ඉන්නේ. එහෙමයි. හේතු වෙලා කකුල් දෙකක් දිග අරගෙන. බුද්ධි. එහෙමයි ස්වාමී. ලෝතුරු දෙයක් නෙමෙයි ඒගොල්ලෝ හොයන්නේ මොකද්ද? එතනත් ඇවිල්ලා බුද්ධියගෙන පුංචි විවේකයක් අරගෙන යනවා ලස්සනට. එහෙමයි ස්වාමී. ඇයි ලෝතුරු දෙයකින් සතුටක් නැහැ? එහෙමයි
නැද්ද එහෙම? ලෝතුරු දෙයකින් සතුට තියෙන කෙනාට තමයි ධර්මය ඇහෙනකොට පොඩ හිත පිනා යනවා. හිත සැනසෙල්ලටපත් වෙනවා. හිත අස්වසන ගතියක් තියෙනවා. අර කියන කාරණා ඇත්ත තමයි කියලා හිත ඇතුලේ තියෙන අනේ මේ බුදුරජාණන් දේශනා කළේ පරම සත්‍යයක් නේද කියලා වැටහිලා අර සියලු දුක් සෝසුම් අමතක කිරීමේ හැකියාව අර කිනාට ලැබෙනවා. ස්වාමීනි මේ ඇත්ත නේද කියලා ඇති වෙන කුඩා සිත වුණත් අල්ප මාත්‍රයක් වුණත් බොහෝ සැප පිණිස හේතු වෙන අනිවාර්යයෙන් මහත්තයා. මේක සත්‍ය තමයි කියලා වැටෙන හැම මොහොතකම අර අතීතයේ තමන්ගේ හටගත්තු සියලු දුක් සෝසුම් අමතක කරන්න පුළුවන්. එහෙම අමතක කරන්න පුළුවන් නම් මහත්තයා කොච්චර දෙයක්ද? යටපත් කරන්න පුළුවන් නම් දුරු කරගන්න පුළුවන් නම් තමන්ගේ ගෙවල් වල හට ගන්න ප්‍රශ්න ටික බණපදයක් අහලා බණපදේ ගැන තමන්ගේ හිතේ මානසිකාර වෙනකොට අර සියලු දුක් සෝසුම් අතාරින්න පුළුවන් නම් මහත්තයාට යම් භද්‍ර මරණයක් තියෙනවා. එයාට ඇඳේ වැටලා ඉඳගෙන බණ ටිකක් අහා ඉන්නනේ තියෙන්නේ. තනි වෙලා ඉඳගෙන බණ ටිකක් අහමින් ඉන්නනේ තියෙන්නේ. අද ඒ වගේ කොච්චර චරිත ඉන්නවද? අද සමහර ඒ වගේ චරිත ඉන්නවා මහත්තයා. සමහර පිටරට සමහර අය ඉන්නවා එහෙම කට්ටිය. මේ මාත් එක්ක පුද්ගලිකව කතා කරපු කට්ටිය ඉන්නවා. සමහරලා ලෙඩ වෙලා කැන්සර් හැදිලා ඇඳේ වැටිලා සමහරලා ධර්මයේ සිහි කරමින් කිසි කෙනෙක් නෑ සමහර විට. බොහොම සතුටින් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ අය කියන්නේ එක දෙයයි මේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි ධර්මයේ නිසාමයි කියලා. ඒ නිසා අපි ඉංජිනේරුවෝ වුණත් දොස්තරලා වුණත් ගුරුවරු වුණත් ගොවිතැන් කළත් අපි සියලු දෙනාම එන එක පොයින්ට් එකක් තියෙන එක තැනක් තියෙනවා. ජරාව. එහෙමයි ස්වාමී. ජරාව නම් වූ කාරණේදී අපි සියලු දෙනා අසරණයි. අසරණයි. ඒ අසරණ බව මහත්තේ කායිකව ඇති වෙච්ච අඩපණකමත් එක්ක වෙන එක නෙමෙයි. එහෙමයි ස්වාමී. අපේ මේ කයෙන් ක්‍රියාශීලී බවක් තියෙනකම් විතරයි ලෝකෙට වටින්නේ අපිව. කය ලස්සන නම් ලෝකෙට අපිට වටිනවා. කය ක්‍රියාශීලී නම් ලෝකෙට වටිනවා. කටහඬ ලස්සන නම් ලෝකෙට වටිනවා. ලෝකෙට මොන හරි දෙයක් කැපකිරීමක් තියෙන්න ඕනම ලෝකෙට අපිට වටින්න. එහෙමයි ස්වාමී. පැවිද්දෙකුණත් එහෙමයි. එහෙමයි. පැවිද්දෙකුණත් එහෙමයි. පැවිද්ද බබලන්නේ සීලෙන් වැඩිලා නැත්තම් පැවිද්ද බබලන්නේ. එහෙමයි. ප්‍රඥාවෙන් වැඩිලා නැත්තම් සිහියෙන් වැඩිලා නැත්තම් ඒ පැවිද්දා ඒ පැවිද්දත් දුක් විඳිනවා සමාජයෙන් පැවිද්දට ගරහනවා. එහෙමයි. තේරුණා නේද? එතකොට කවදාකවත් මේ අඩු ගානේ සිව්පසෙන්වත් අනුග්‍රහයක් කරන්න කැමැත්තක් උපදින්නේ නැත. ඉවසීමක් නැත්තම් කරුණාවක් නැත්තම් මෛත්‍රියක් නැත්තම් සිහියක් නැත්තම් ප්‍රඥාවක් නැත්තම් සීලයකින් බබලලා නැත්තම් අනුග්‍රහ කරන්න කැමති නැහැ. දෙමව්පියෝ උනත් එහෙමනේ මහත්තයා. සමහර දෙමව්පියොත් එක්ක දරුවෝ ඉන්න කැමති නැහැ නේ මේ තාත්තට හරියට කේන්ති යනවා. අපි වැඩක්වත් අපිට කරගන්න දෙන්නේ නැහැ. සමහර ළමයි මාත් එක්ක පුද්ගලිකව කියලා තියෙනවා. දෙමව්පියෝ වයසෙන් මං අහනවා ඇයි යන්නේ නැත්තේ දෙමව්පියෝ ඉන්න තැනට. අනේ සංස අම්මලට හරියට තරහ යනවා. තාත්තට හරියට තරහ යනවා. එතකොට ඉතින් අපිටත් ඉතින් මේ සමහරලාට කේන්ති යන අවස්ථා තියෙනවා. ටිකක් පෞරස් කරගන්න ඕනේ නෑනේ. අපි ඒ නිසා දෙමව්පියන්ගෙන් ඈත්ලා පුළුවන් වෙලාවට ගිහලා දෙමව්පියන්ට උපකාර කරලා අපේ යුතුයකම් ටික අපි කරලා එනවා. ඒතර මේ අවාසනාවන් තිරණ මෙති කරගත්තේ කවුද? දෙමව්පියෝමයි. එහෙමයි ස්වාමී. තමන් යම් පුද්ගලික තමන්ගේ ජීවිතේ යම් යම් දේවල් වල නිරත වෙලා ඉන්න පුළුවන්. හැබැයි තමන් මේ අනිත්‍ය රූපයක් නිසා අනිත්‍ය විඳීමක් නිසා අනිත්‍ය හඳුනාගත්තු දේවල් නිසා අනිත්‍ය සංස්කාර නිසා අනිත්‍ය විඥානයක් නිසා තමන් ඒවට මුලා වෙලා තමන් කිපෙන්න ගත්තොත් තමන්ටම මේ කිපෙන හිත තමන් විනාශ කරන්නේ. එහෙමයි ස්වාමී. ඒ කිපෙන හිත පුරුදු වුණොත් එහෙම මහත්තයා කිපෙන හිත පුරුදු වුණොත් එහෙම සැනසෙල්ලක් නැහැ. එහෙමයි. වයසට ගිහිල්ලා නෝන්ටයි මහත්තයටවත් එකට ඉන්න බෑ. එහෙමයි. දෙන්නට දෙන්න යක්කු දෙන්න වගේ. එහෙමයි. ණයයි මුගටියයි වගේ. තේරුණා නේද? බලන්න මම දැකලා තියෙනවා මේ මෙහෙම නිවිච්ච චරිත දැකලා තියෙනවා. ගෘහ ජීවිතේ මොන ප්‍රශ්නාවක් මේ කොහොම හරි අමතක කරලා දාලා හිත කිපෙන්න දෙන්නේ නැහැ. දැඩි වචන කියා ගන්නෑ, බැන ගන්නෑ. ඒ වගේ වැදගත් විදියට ජීවත් වෙන්න මහන්සි ගන්න කට්ටිය ඉන්නවා. එහෙමයි. අර මහා ගින්දරක් මැද. දැන් ගෘහ ජීවිතය කියලා කියන්නේ මහා ගින්දරක් නේ මහත්තයා. ඒතරේ මහා ගින්දරක් මැද අර ගින්දර ඇවිලෙන ලෝකික වචන ටික සංවර කරන් ඉන්නවා කියන්නේ උදාාර චරිතයක්. උදාාර චරිතයක්. ඒතර මේ උදාාර චරිතේ වයසට ගිහිල්ලා ඉන්නකොට මොන ප්‍රශ්නාවක් දෙමව්පියෝ කිසි දෙයක් කියන්නේ නැත්තම්. අර දරුවන්ට දෙමව්පියොත් එක්ක ඉන්න හිතෙනවා. දාලා යන්න හිතෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. අඩු ගන්න ඒ වාසනා ගුණ මහිමේවත් ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ.
දැන් සමහර දෙමව්පියෝ ඉන්න බණ අහනවා. දැන් සමහර දේවල් මේ සමහරලාට අහන බණ මුල් කරගෙන දරුවොත් එක කිපෙනවා. අර හිතේ ගුණයක් පිටවා ගන්න තියෙන ගුණේ අර අහන බණ මුල් වෙලාම ඇත්ත තමයි. හරියන්නේ නැහැ මෙච්චර කාර්ය බහුල වෙලා කියලා වෙලා ඒකත් එක්කත් ඔන්න කිපෙනවා. එහෙමයි. ඊට පස්සේ හරි මේ ගෙවල් වල වැඩ කරගෙන ඉඳලා හරියන්නේ නැහැ කියලා කිපෙනවා. කිපිලා හරියන්නේ නැහැ නේ. ඒතර ගෙවල් වල වැඩ කර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා මොකද අපි ඒවත් එක්ක දෝමනස්සෙට පත් වෙලා වැඩන්නේ. එහෙමයි. මොකද ඒකට හේතුව ගෘහ ජීවිතය කියන්නේ වැඩ කටයුතු අඩු තැනක් නෙමෙයි. ගෘහ ජීවිතය කියලා කියන්නේ වැඩ කටයුතු වැඩි තැන. ගෘහ ජීවිතේ පුළුවන් ද මහත්තයා මේ ඕන හැටියේ තමන් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න බෑනේ. ඉතින් අත හිටියොත් එimhe හෙට බඩගින්න ඉන්න වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් ඒ කෙනා පැවිද්දෙක් නෙමෙයි. දැන් පැවිද්දාට නම් හරි හම්බ කරන්නේ නැහැ පැවිද්දා. ඊට පස්සේ ගිහි කෙනා යම් සිදියකින් සිව්පසෙන් අනුග්‍රහ කරන්නේ අනුග්‍රහය ඉතින් ලැබෙන විදියට එයා ඒතර පැවිද්දා හුරු වෙන්න ඕන ක්‍රමය මොකක්ද දන්නවද? ගිහි කෙනා යම් විදියක සිව්පසෙන් අනුග්‍රහ කරනවා නම් පැවිද්දායි හැම දෙයක්ම ඉවසලා ඒවා ප්‍රණීත වුණත් සුස්ක වුණත් ඒ දේවල් ලැබෙන විදියට ඉවසලා වාසය කරන්න පැවිද්දා හුරු වෙන්න ඕන. එහෙමයි. ගිහියාගේ ස්වභාවය තමයි ගිහියා තේරුම් ගන්න මේ කාරණේ තමන් සසරෙන් ගෙනාව පිනක් තියෙනවා. ඒතර සසරෙන් ගෙනාව පිනට අනුව තමයි මහන්සි වෙනකොට තමන්ට ලැබීම නොලැබීම තීරණය වෙන්නේ. එහෙමයි. එතකොට ඒක තේරුම් අරගෙන පැවිද්දා ගිහියා සිහි මුලාලු වී වාසය කරන්න ඕන කොහොමද? මම කිසිම හේතුවක් නිසා අධාර්මික වෙලා නම් කටයුත්තක් කරගන්නේ නැත. එහෙමයි ස්වාමීනි. පැවිද්දත් එතන ඉන්න ඕන. පැවිද්දගේ පින අනුව තමයි තීරණය වෙන්නේ තමන්ට සිව්පස්සේ ලැබීම නොලැබීම තීරණය වෙන්නේ. ඒතර පැවිද්දාට තියෙන්න ඕන සිහියක් තියෙන්න ඕන වීරියක් තියෙන්න ඕන නුවණක් තියෙන්න ඕන. එහෙනම් මම කිසිම හේතුවක් නිසා සිව්පස්සේ නිසා මම කලබල වෙන්නේ නැත. එහෙමයි. ස්වාමීනි ඔබ වහන්සේ පෙන්වා දෙන මේ කරුණෙහි අපි පිහිටියොත් දැන් පින නිසා අපිට සුවපත් භාවය ගෙන දෙනවා. ඒ නිසා මන්නම් අකුසලයට වැටෙන්නේ නැතුව මට ලද පමණ යම් වීරයකින් ජීවිතාව කරගන්නවා කියලා අපිට එළඹෙන්න පුළුවන් නම් අපිට මොනතරම් රැකවරණයක් අනිවාර්ය රැකවරණ එතන තියෙනවා මහත්තයා. එහෙමයි. ඒතර සමහර අම්මලා ගෙවල් වල ඉන්න තාත්තලා බණ ටිකක් බණත් අහලා කිපින කට්ටිය ඉන්නවනේ. එහෙමයි. මුන්ට මේක තේරෙන්නේ නැද්ද කියලා කිපෙනවා. එහෙයි. සමහරලාට බුද්ධ පූජාව තියාගන්න බැරුණොත් කිපෙනවා. එහෙමයි ස්වාමීනි. කිපිලා තියෙ මේ බුද්ධ පූජාව කියන එක තියන්න ඕන මහත්තයා. මේ බොහොම බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ඉවසීමට මේ ධර්ම දේශනා කරපු කෙනෙක් උත්තමයෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සෑම දෙයකටම පූර්ව ආදර්ශය. එහෙයි. ඉවසීමෙන් පූර්ව ආදර්ශය. එහෙමයි. ශාන්තිවාදගේ ජාතකයේ තියෙන මහත්තයා. එහෙයි. දැන් බෝසත් කාලේ කෙලෙස් දුරු කළත් නෙමෙයිනේ. එහෙමයි. හරි ආශ්චර්යනේ. ඇත්තටම ස්වාමීනි අම්මලා අප්පච්චිලා ඒ විදිහට තනි වෙලා යනවා සමහර වෙලාවට අසරණ වෙනවා. ඒ සියලු තන්නේ වුණත් ගුණය පිහිටවා ගන්න, ඉවසීම පිහිටවා ගන්න මෙහෙම සවසරක් තමයි අපි මේ පැමිණෙන්නේ කියලා අවබෝධයට පැමිණෙන්න අම්මලා තාත්තලා අනිවාර්යයෙන් ඒක නිතර මානසිකාරය කර ඉවසීමටම තමයි එන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද ඉවසීම නැති වෙච්ච ගමන්ම වචන තමයි ඉස්සෙල්ලම පිට වෙන්නේ. එහෙමයි. නැද්ද බලන්න? එහෙමයි. ඉතින් අපි නිතර කල්පනා කරලා බලන්න ඕන මේ තමන්ගේ හිත තමන්ට රැකගන්න බැරි නම් එහෙනම් බාහිර කෙනෙක්ගේ හිත කොහොමද ඒක න රැකගන්නේ? එහෙමයි ස්වාමීනි. දැන් සමහරවිට අපිට වැඩ කටයුතු අමතක වෙන අවස්ථා නැද්ද? එහෙනම් මේ ලෝකයේ කෙනෙකුට අමතක වුණා කියලා කිපෙන්න හොඳ නැහැ. ඒ තමනුත් අමතක වෙන ස්වභාවයෙන්. එහෙමයි ස්වාමීනි. තමන්ට වර්ධින අවස්ථා නැද්ද? එහෙනම් මේ තමන් වර්ධින කෙනෙක් නම් මේ ලෝක කෙනෙකුට වැරදුනා කියලා කිපෙන්න හොඳ නැහැ. එහෙමයි. ඒ තමනුත් වර්ධිච්ච කෙනෙක්, වර්ධින කෙනෙක්. එහෙමයි. ඉතින් හැම දෙයක්ම තමන්ට ගලප බල අපි ලෝක සත්‍යය දිහා බලන්න පුරුදු වුණොත් මේ මාත්‍ය අන්තර බලනකොට ලෝක සත්‍යයට ගරහනව නම් බණිනව නම් ඇත්තටම බණින්න පුළුවන් ගරහන්න පුළුවන් බුදු කෙනෙකුට රහතන් වහන්සේට විතරයි. එහෙමයි ස්වාමීනි. එතන මේ ලෝකේ ගරහන්න පුළුවන් කමක් නැහැ අනිත් අයට. එහෙයි. ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන්. ඒක කරන්නේ අනුකම්පාවෙන්නේ. ඒතර අනුකම්පාවෙන් කරන දෙයි ද්වේෂයෙන් කරන දෙයි දෙකක් ඒක. අපි කල්පනා කරලා බලන්න ඕනේ නිසා අපේ ජීවිතේ අපිට වරදිනවා. ඒතර වරදින ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන සිහිමුලා වෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන එහෙනම් මේ ලෝකෙට වරදිද්දී අපි hina වෙනවා නම් එහෙමයි. එහෙනම් ඒක මෝඩකමක්. එහෙමයි ස්වාමීනි. තමන්ට කලබල වෙන හිතක් තියාගෙන ලෝකෙන් සංසුන් වෙන හිතක් බලාපොරොත්තු වෙනවා නම් ඒක අඥානකමක්. එහෙම නේද? ඒතර හැම දෙයක්ම සිහි කර අපිට ඉවසන්න පුරුදු වෙන්න පුළුවන්.
මොකද ඉවසන කෙනාට තමයි ජය තියෙන්නේ. එහෙමයි. ඉවසන කෙනාට. එහෙයි. කන්ති පරමන් තපෝතිතිකා ඉවසීම තරම් තපසක් මේ ලෝකේ නෑ කියලා කියනවා. එහෙමයි. ඉවසීම තරම් තපසක්. බලන්න මේ ශාන්තිවාදී ජාතකයේ ඒ තාපසයා අපි බෝසතාණන් වහන්සේ සංසාරේනකොට හරි ආශ්චර්යයි මේ ආරංචි වෙන රජතුමාට දැන් රජවාසලේ ඇමතිවරු හැම කෙනාම කතා කරන්නේ මේ තාපසයා ගැන. රජතුමාට සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වුණා. එහෙමයි ස්වාමීනි. රටේ රජතුමා මම මුන් කතා කරන්නේ මේ අර කොහෙවත් තියෙන තාපසයෙක් ගැන කියලා. එහෙමයි. ඊට පස්සේ හරි යමන්කෝ කියලා පිරිසත් එකතු කරගෙන ගියා. එහෙයි. ගිහිල්ල ඉවරලා ඊට පස්සේ අහනවා මේ මට ආරංචි ඔබතුමා මේ හරියට ඉවසන්න දක්ෂයි. මේ රජවාසලෙත් හැමතැනම රටේ හැමතැනම ප්‍රසිද්ධයි ඉවසන්න දක්ෂයි කියලා ඉවරලා එහෙමයි. මේ කියලා මේ හිමත් කියනවා තමයි කිව්වා. එහෙමයි ස්වාමීනි. හොඳයි එහෙනම් බේවසීම කොහෙද තියෙන්නේ කියලා බලන්න. මොකද කරේ? කකුලක් කැපුවා. වචනයක් පිට කළේ නෑ. එහෙනම් ඉවසීම කොහොමද? මං හිතන්නේ අපේ කවුරුත් කකුල් කපලා කියලා. එහෙමයි ස්වාමීනි. අනික් කකුලක් කැපුවා. වැටුණා. අපේ එන කකුල් දෙක කපලා නෑ මං හිතන්නේ. එච්චර ඉවසීමක් නැති වෙන තරම්. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කොච්චර පූර්වාදර්ශයක් දීලාද? එහෙමයි. අතක් කැපුවා. අනිත් අතක් කැපුවා. ඊට පස්සේ කොහෙද මේ ඉවසීම තියෙන්නේ? පපුවේ කිව්වා. මේ කඩුවෙන් යන පපුවට. කරකවල ගත්ත හදවත. වචනයක් නෑ. ඒතර ඉවසීම මහත්තයා හරි ලස්සනට පිළිඹු වෙනවා. රම්මි සුරම්මි සුබ කියන මාලිගා තුනක ඇති වෙච්ච. ඇති දැඩි වෙච්ච. පංචකාම සැපයෙන් විතරක්ම අවුරුදු 29 පුරාවට පහස ලැබපු එහෙමයි. ඒ තරුණ භද්‍ර වයසේ වාසය කරපු අර කුමාරයා ගිහිගේ අතෑරලා ගිහිල්ලා ගහක් යට හිටිය කියලා කියන්නේ. ගල් ගුහාවල හිටිය කියලා කියන්නේ. ගයක් ගානේ ගිහිල්ලා පින්නපාතෙන් ජීවත් වුණා කියලා කියන්නේ. අපි වගේද? අපි එච්චර යසීසුරින් පිරිච්චයිද? එහෙමයි ස්වාමීනි. දුක් විඳපු කෙනෙක් එතෙන්ට ඇවිල්ලා ඒක කළා කියලා නම් සාමාන්‍ය දෙයක් ගහක් යට ඉන්නවා කියන එකට. එහෙමයි. මහපාරේ හිඟා කකා හිටපු කෙනෙක් අපි තුඟ පැවිදි වෙනවා කියලා ඉවරලා ඒ කෙනාටයි මහපාරේ ඉන්නවා කියන එක සාමාන්‍ය සුළු දෙයක්. පුරුදු වෙලා තියෙන්නේ. එහෙමයි. එහෙම නේද? එහෙමයි. ගල් ගුහාවක් යට ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ගයක් ගානේ ගිහලා පින්නපාතේ ටිකක් ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙමයි. මේ අවුරුදු 29 පුරාවට රජගෙදර හැදිච්ච රාජකුමාරයා. රාජකුමාරයෙක් එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? එහෙයි. ඒතර ඒවන් ඉවසීමක් දුෂ්කර ක්‍රියාවක් අතරම් කටුක දුෂ්කර ක්‍රියාවක් ඉවසන්න දරා ගන්න තරම් ඉවසීමක් එහෙමයි. සසරි පුරුදු කළා. එහෙමයි. කොච්චර ආශිර්වාදයක් ඉවසීම පුරුදු වුණාට පස්සේ. ස්වාමීනි ආයමන මේ අවසරයි ස්වාමීනි මොනෑම් ජීවිතේට මොන දුෂ්කරතාවයක් ආවත් බෝසතාණන් වහන්සේගේ මේ ආදර්ශයෙන් නම් අපි ඉවසනවා හැර වෙන දෙයක් නෑ අපිට. එහෙමයි ස්වාමීනි. අපිට සමහරලාට ගෙවල් වල බලද්දි මහත්තයා ගෙවල් තියෙනවා සමහරලාට. එහෙයි. පැල්පතක් හරි තියෙනවා ඉන්න. එහෙයි. ඊට පස්සේ සමහරලාට අපේ දුක මේ අහන්න පොඩ්ඩක් කතා බහ කරන්න එක්කෙනෙක් හරි කවුරු කෙනෙක් ඉන්නවා. එහෙමයි. එහෙම නැතුව නෙමෙයි සමහරලාට මේක ඉපිලා තියෙන්නේ. මේ කතා බස් කරලා සමහරට කටයුතු කරගන්න පුළුවන් බැරි කමක් නෑ. එහෙමයි. උද්දච්චකමයි මාන්නකාරකමයි අහංකාරකමයි පුහු බවයි මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ සමහරලාට. එහෙමයි. තාත්තල උද්දච්ච වෙලා තියෙන මම මේ ගෙදර ප්‍රධානියා කියලා සමහර විට. එහෙමයි. උඹලා මට මෙහෙම කරන්න ඕන. අම්මලා සමහරට උද්දච්ච වෙලා තියෙන මම තමයි මේ ගෙදර ඔක්කොම කටයුතු හොයලා බලන්නේ කියලා වෙලා. එහෙමයි. දරුවෝ උද්දච්ච වෙලා තියෙන අපි තාම පොඩි එවුන්නේම කියලා වෙලා උද්දච්ච වෙලා තියෙන. නැත්නම් එහෙමම එහෙමයි ස්වාමී. එක්ක උගත් බවින් උද්දච්ච වෙලා තියෙනවා. තනතුරු වලින් උද්දච්ච වෙලා තියෙනවා. ප්‍රසිද්ධියෙන් උද්දච්ච වෙලා තියෙනවා. ඔය යම් කරුණු වලින් උද්දච්ච වුණා කියන්නේ මාන්නක්කාර වුණා කියන්නේ හිතට ගත්තා කියලා කියන්නේ ඒක තමයි සැපේ පිණිස පවතින්නේ. එහෙමයි ස්වාමී. හින සැපේ පිණිස නොපවතින්නේ උද්දච්චකමයි. එහෙයි. සැපේ පිණිස නොපවතින්නේ මාන්නක්කාරකමයි. සැපේ පිණිස නොපවතින්නේ පුංචි දේවල් වලින් තමන් හිතට ගත්තු එකයි. එහෙමයි. අර බාහිර ලෝක දේවල් නෙමෙයි තමන්ට අයහපත පිණිස පවතින්නේ. තමන් ඒවා හිතට ගත්තු එකයි. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඒ වගේම ස්වාමීනි මේ ලෝකේ කොහේ හරි තැනක තියෙනවද
ස්ථිර වූ සදාකාලික හඳුනා ගැනීමක්. දැන් අපි රූප හඳුනා ගන්නවා. එහෙමයි. නමුත් පුංචි කාලේ හඳුනාගත්තු ඒවා නෙවෙයි පසු කාලීනව තියෙන්නේ. ඒක ශබ්ද හඳුනා ගන්නවා. ගඳ සුවඳ හඳුනා ගන්නවා. රසය හඳුනා ගන්නවා. පහස හඳුනා ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා. බලන්න මේ හඳුනාගත්තු දේවල් මහත්තයා පුංචි කාලේ හඳුනාගත්තු දේවලුයි දැන් වර්තමානයේ හඳුනාගත්තු දේවලුයි ගත්තොත් එම් 100% වෙනස් වෙලා නැද්ද? වෙනස්. වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟ මේ හඳුනාගත්තු දේවල් වලට මුලා වෙලා හිටියොත් එහෙම මේවා ස්ථිරයි සදාකාලිකයි කියලා. ඒ තැන අපි එහෙනම් මුසපත් වෙලා විනාශ වෙලා තියෙන්නේ. ඒ විනාශය තමයි දුක හට ගන්න හේතුව. ඒ විනාශය තමයි දැවිලි හට ගන්න හේතුව. සමහරවිට හිතන පුංචි කාලේ වගේ නෙවෙයි දැන් ළමයි ගති ගුණ වෙනස් වෙලානේ. මහත්ය දැන් ඉස්සරට වඩා වෙනස් වෙලානේ. නෝන දැන් ඉස්සරට වඩා වෙනස් වෙලානේ. දෙමව්පියෝ ඉස්සරට වඩා වෙනස් වෙලානේ. යාළුවෝ මීට ඉස්සරට වඩා වෙනස් වෙලානේ කියලා අපි අඬන්නේ නැද්ද සමහරලාට? එහෙමයි ස්වාමී. දුක් වෙන්නේ නැද්ද? දුක් ගැන වෙලි කියනවා. ඉතින් මේ දුක් ගැන වෙලි කියන්නේ එහෙනම් මේ අස්තිර ලෝකෙන් ස්ථිර දෙයක් හොයලානේ අපි. එහෙමයි. එහෙනම් කවදාවත් අස්තිර ලෝකයෙන් ස්ථිර දෙයක් හොයන්න බෑ. ස්වාමීනි මේ සංසාරේ නැත්තම් මේ ජීවන මේ වැඩපිළිවෙල එක්තරා විදිහකට කටුක භූමියක් කියලා අපිට හැමතිස්සෙම අමතක වෙලා අමතක වෙන්න හේතුව තමයි මේ ලෝකෙ අස්තිරයි කියන කාරණේ අපි හැමතිස්සෙම හිතට පණිවිඩයක් විතර දීලා නැති එකයි. එහෙමයි. ස්වාමිනේ නුවණට පැමිණීම, ඒ අවබෝධයට පැමිණ වාසය කිරීම මොන තමන්ටමයි සැපේ පිණිස පවතින්නේ. ඇඳක වැටලා හිටියත් පුඩක බලන්න රහතන් වහන්සේලා ගස් යට පිරුණුවම් පානෝනේ මහත්තයා. එහෙමයි ස්වාමී. ඒ රහතන් වහන්සේලා ගල් ගුහාවල පිරුණුවම් පානෝනේ මහත්තයා. එහෙමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් සල් ගස් යටනේ පිරුණුවම් පෑයි. රාජකුමාරයෙන්නේ. එහෙමයි. රාජකුමාරේ. එහෙයි. නමුත් ඒ රාජකුමාරයාට ඒ මහෝත්තමයට ඒ ගස් යට පිරුණුවම් පෑම් ප්‍රශ්නයක් වුණේ නැහැ නේ මහත්තයා. එහෙමයි. දැන් බලන්නකෝ සමහර අවස්ථාවක කුසිනාරාවට එන ගමනේ 80 වයස් ලෝහිත පක්කන්තිකා රෝගී ඇහැදිලා හිටියේ වෙනකොට. එතකොට පිපාසය හැදෙන හොඳටම ආනන්දයන් වහන්සේ තව කට්ටියල්ලා වතුර කඳක් හරි තියාගෙන ආවේ නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ පැම් පිපාසය ඇති වුණා. ආනන්දයන් වහන්සේ ඒ වෙලාවට කිව්වා ආනන්ද මට පැම් පිපාසයි. ඊටර බලන්න මහමූද සීමා කරගත්තු මහ පොළොව ජය ගන්නා මහෝත්තමයා. පැන් කඳක් පිටිපස්සෙන් අරන් කෙනෙක් ආවේනේ. අපිට දැන් පොඩ්ඩක් හරි පොඩි තනතුරක් ලැබලා පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා පොඩි තැනකට ආවට පස්සේ අපි ඔක්කොම හිතන් ඉන්නේ මොකද්ද? අපි යන්නේ දැන් වතුර බෝතලේ අරන් ඉන්න ඕන. පිටිපස්සෙන් කවුරු එකෙක් ඉන්න ඕන. සැප දුක අපි අහන්න ඕන. අපිට ගෞරව කරන්න ඕන, සත්කාර කරන්න ඕන. මේ පුහු අදහස් නෙවෙයි ඔක්කොම හිතේ ඇති කරගන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් පුහු අදහස් වලින් නෙවෙයි අපි දුක් විඳින්නේ. එහෙයි. පුහු අදහස් වලින් දුක් විඳින්නේ. තථාගතයන් වහන්සේට ඕන දේ ඉල්ලීමක් කරනවා ආනන්ද මට පැම් පිපාසයි. පැන් ටිකක් දෙන්න. ආනන්දයන් වහන්සේ ඒ වෙලාවේ ගල් 500ක් ගිහිල්ලා එතන තිබුණු ගඟ බොර වෙලා. ආනන්දයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි තව ඉස්සර කකුත්තා නදී තියෙනවා. බොහොම මිහිරි පැන් තියෙනවා. මේ ස්වාමීන් එතෙන්ට වඩිමු. නෑ ආනන්ද මට මේ පුඩා පැන් පිපාසය කලන්ත වගේ ආනන්ද. එහෙමයි. බලන්නකො හරි අසරිමත් මේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් පොඩ්ඩක් අපි වයසට ගියා කියලා දරුවන්ට කරපු සේවාවන් සිහි කර දරුවන්ට වෛර බඳින තමයි වෙන්නේ. එහෙමයි ස්වාමී. සමාජය ගැන සිහි කර සමාජයට වෛර බැඳ ඉන්න තමයි අපිට වෙන්නේ. ලෝකෙ ගැන හිතා ලෝකෙට වෛර බඳින්න විතරයි අපිට වෙන්නේ. එහෙමයි. වෛර බඳින්නේ මහත්තයා උද්දච්ච හිතක් තියෙන නිසායි. වෛර බඳින්නේ මේ අසංවර වෙච්ච හිතක් තියෙන නිසායි. වෛර බඳින්නේ වෛරයට සකස් වෙච්ච හිතක් තියෙන නිසායි. එහෙමයි. ක්‍රෝධ බඳින්නේ ක්‍රෝධයට සකස් වෙච්ච හිතක් තියෙන නිසායි. අවිද්‍යාව සහගත හිතක් තියෙන එකයි හිතයි. එහෙමයි. ඒ රහතන් වහන්සේලා මේ ලෝකෙට වෛර බැඳින්නේ නැහැ. රහතන් වහන්සේලා මේ ලෝකෙන් පලිගත්තේ නැහැ. එහෙනම් සුන්දර ජීවිත මහත්තයා. බලන්න මේ සුන්දර පණිවිඩයක් මේ සුන්දර ධර්මයෙන් යනවා. මේ ගොම පිටක් උපමා කරපු දේශනාවේ තව සුන්දර පරියායක් අපි ඊළඟ දවසේ ශ්‍රවණය කරන්න අපි හරි ගස්සමු. ඉතින් බලන්න පින්වත්නි ඔබ පොඩ්ඩක් සිහි කරලා බලන්න ඔබේ ජීවිතේ මෙතෙන්ට මේ අවාසනාවන්ත ඉරණමටපත් වෙන දෙන්න එපා. යුතුයකම් කියා පහත් මේ තමන්ගේ කාලේ නාස්ති කරගන්න එපා. මේ අනිත්‍ය නම් වූ සදාතනික ධම් සිහි කර ඉන්න. උදේවස හිතන්න අයියෝ මේ රූපේ වෙනස් වෙලා යනව නෙවද? මේ විදීම් වෙනස් වෙලා යනව නෙවද? මේ හඳුනා ගන්න දේවල් වෙනස් වෙලා යනව නෙවද? මේ චේතනා අපි හිතින් හිතන චේතනා පවා වෙනස් වෙලා යනව නේද? මේ දැනගන්න දේවල් විඥාන වෙනස් වෙවි යනව නේද? මේ වෙනස් වෙන දෙයකට මම බැඳින්නේ නැහැ කියලා උදෙත් හිතට අදිෂ්ඨානයක් ඇති කරන්න. හදවල් කාලේ හිතට අදිෂ්ඨානයක් ඇති කරන්න.
රාත්‍රී කාලෙත් අදිෂ්ඨානයක් ඇති කරන්න. අදිෂ්ඨානේ බලවත් කරන්න. අදිෂ්ඨානේ බලවත් වුණාට පස්සේ ඔබ විවේකයෙන් ඉන්නකොට අදිෂ්ඨාන කරපු දේ හිතට උපදින්න පටන් ගන්නවා අනිවාර්යයෙන්. අන්න ඒක නිතර හිතට උපදිනවා නම් ප්‍රශ්න හට ගන්න ඔබේ හිත නිවා ගන්න. ඔබට අන්නේ හිතේ උපදවාගත්තු ඒ සිටිවිල්ල උදාර අදිෂ්ඨානය ඔබේ ජීවිතේ සැබවින්ම හිත සුවපත් කරන නියම ස්ථානයේ බවට පත් වේ. බය නැති කරන, දුක් නැති කරන, ශෝකය නැති කරන උදාර දහම් පණිවිඩයේ බවට පත් වෙන්නේ අන්නේ උදාර සිටිවිල්ලයි. ඉතින් ඒ නිසා ඒ උදාර හැඟීම ඇති කර ගන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ දහම් පණිවිඩය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා. අපි හැමදිනාම අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින අපමාදේන සම්පාදේත ධර්මදේශනා මාලාව සඳහා අද දවසේ පැවැත්වුණු ධර්මදේශනාව සඳහා උතුම් අනුග්‍රහය දක්වමින් දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානයේ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සුවපත් කරමින් උදාාරමී පින රැස් කරගන්නේ නොම්බර 9 ඉහළ හල්මිල්ලෑව එප්පාවල යන ලිපිනේ පදිංචි පින්වත් සමාධි නිසංසලා ස්වර්ණමාලී මාරසිංහ පින්බර දියණිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ අගෝස්තු මාස 14 වන දින ජන්මදිනය සමරන අපගේ පින්බර මුදිතානන්ද ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උදාාරතර අරමුණ මුල් කරගෙන ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයින් සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් අගෝස්තු මාස 14 වන දින ජන්මදිනය සමරන අපගේ පින්වත් මුදිතානන්ද ස්වාමිපාදයන්න් වහන්සේටත් දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහමෙවුනාසපවාසී ලෝකවාසී මහා සංඝරුවනටත් අගෝස්තු මාස 14 වෙනි දින ජන්මදිනයේ සමරන අපගේ පින්වත් පූජනීය මුදිතානන්ද ස්වාමිපාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. උදාාරතර මේ සීල සම්පත්තිය දියුණු කරගනිමින් දෙව් මිනිස් ලෝකයාට ධර්මයෙන් අනුග්‍රහ කරමින් සම්බුද්ධ ශාසනයට උපකාර කරමින් පින් දහම් රැස් කරගෙන සසර දුකින් එතර වෙන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය නන් අයරින් උපකාර කරන සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඉහළ හල්මිල්ලෑ පදිංචි සමාධි නිසංසලා දීනියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. දායකත්වයේ දරන පවුලේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, මිතුරාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කළ මේ පින්බර මහත්මයාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ සඳහා අනුශාසනා කරමින් සොයා බලා කටයුතු කරන ගෞරවනීය පූජනීය මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා.
අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අද දවසේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ ශ්‍රී සත්‍ය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන අංක 9 ඉහළ හල්මිල්ලෑව එප්පාවල යන ලිපිනේ පදිංචි පින්වත් සමාධි නිසංසලා ස්වර්ණමාලී මාරසිංහ මහත්මිය ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙන්නේ. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බාර පැනවෙන් කරගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් මඟට පැමිණේ දහම් මඟ අවබෝධ අනුමෝදන් කරගනිමින් ජීවිතය සකස් කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.